දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති ත්‍රිභාෂා ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය සගම අනෝබදසී මාහිමිපාණන් වහන්සේ මේ අවස්ථාවේදී බුද්ධ වන්දනාව සිදු කරනවා. බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේ අවස්ථාව. සාදු සාදු සාදු. සියලුම රාජ නිවේදිත නිලධාරීන් ඒ වගේම අංශවල නිලධාරී මහත්මීට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුන් පූජා කිරීමේ අවස්ථාව. ඒ සඳහා සහභාගී වන හැකි අයුරින් සියලුම නිලධාරීන් ඔබට පුළුවන් අයුරින් ඒ කටයුත්තට සහභාගී වන්න. අද දිනේ අමතරාංශ කොට්ටාශ ධර්මශාලාව තුලට වැඩමවීමට නියමිත දේශකයන්න් වහන්සේ මේ අවස්ථාවේදී ධර්මශාලාව වෙත වැඩමවී සාදු සාදු සාදු. ස්තුතියි ඔබතුමන්ට මගින් සංවිධානය කරනු ලබන උතුම් වූ ධර්මදේශනා මාලාවේ වෙසක් පුර 15ක පොහොය දිනේ සිදු කරන ලබන ධර්මදේශනාවට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන ඔබ වහන්සේට ධර්මදේශනාව පවත්වන හැටියට සාදු සාදු සාදු. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න මත්තෙන් පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත. හොඳයි, මේ වෙලාවේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබ විසින් පිළියෙල කරලා තැන්පත් කරලා තිබෙන උතුම් සම්බුද්ධ පූජාවන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ තෙසත් ඥාන ආදී ඥානයන් ඒ වගේම තමයි අටතු රාශියක් මංගල ලකුණු බ්‍යාම ප්‍රභා ලක්ෂණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන බුදුරජාණන් වහන්සේ ආවේනික වෙච්ච බුදු අසිරිය සිහිපත් කරමින් මේ වෙසක් පොහොය දවසේ අපේ ස්ථානයට බුදුහාමුදුරුවෝ වැඩියා කියන සංඥාව ඇති කරගෙන උන්වහන්සේ වෙනුවෙන් අපේ සියලුම පූජාවන් පූජා කරනු ලබනවා. පූජා වේවා සසර වසනතුරු නිවන් දකින මොහොත දක්වා මේ ගිලම්පස පූජාවෙන් දානමය පූජාවෙන් මේ මල් පහන් සුවඳ දුම් පූජාව තුලින් ලබා ගන්න කුසලයෙන් අපි කාටවත්ම සාපිපාසාදී දුක්ඛයකට සාගතයකට සංසාරේ පත් වෙන්න සිදු නොවෙත්වා. ඒ වගේම
මේ පූජා කරපු මල් පර වෙලා යන විදිහ දැකලා අනිත්‍ය මෙනෙහි කරමින් ඒ වගේම තමයි දල්වපු සුවඳ කූර අඩුවෙවි දැල්වෙවි පහළට යනවා වගේ ජීවිතයත් එවැනි විදිහට ආයුෂය ගෙවිලා මරණය කරා ළඟා වෙන විදිහ දැකලා ඔබට මට නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි හැමදෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව එකතු වෙලා පළමු කොට සම්බුද්ධ පූජාවන් පවත්වමු. කවුරුත් මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝපනයිකෝ වේදිතම්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නිවේදයාමි සම්බුද්ධං විතරාගං මා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරසවං ඝනසාරම්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝකදීපං පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං මේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං පතිගන්හාතු මුත්තමං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තොසින් පූජයාමි මුනිං තස්ස සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්තාමි බෝධි රාජා නමස්තුතේ සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම
අකාලික අඤ්ජයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍යවන්ත වෙසක් පුන් පොහෝ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ පින්කම සංවිධානය කරන්නේ ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබසාධක සංගමයේ සහ අනිකුත් සියලුම අංශයන්ගේ දායකත්වයේ ඇතුව. ඒ වගේම තමයි මඟ පෙන්වීම සිදු කරන්නේ ඇමති ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක නැව්ගලගේ මැතිතුමාගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීම කරමින් මේ පින්කම සිදු කරන අතරේ ඒ වගේම සහකාර පොලිස් අධිකාරී පරිපාලන නිලධාරීතුමන් සහ සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරි මහතුන්ගේද ස්ථානාධිපති ඇමති ආරක්ෂක කොට්ටාසේ උපදෙස් අනුව තමයි මේ පින්කම මඟ පෙන්වීම සිද්ධ කරලා කටයුතු කරන්නේ. ඒ වගේම අරමුණු විදිහට පෙන්නනවා ඇමති ආරක්ෂක කොට්ටාසේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරන්නට. ඒ වගේම ඇමති ආරක්ෂක කොට්ටාසේ රාජකාරී යෙදී සිටියේදී මියගිය නිලධාරීන් නිලධාරිනියන්ට පින් පමුණුවන්නටත් සියලුම ආබාධිත නිලධාරීන් නිලධාරිනියන් හට සෙත් ආශිර්වාද වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්කම අරමුණු විදිහට තබාගෙන මේ වෙනකොට රාජකාරී යෙදී සිටින සියලුම නිලධාරීන් නිලධාරිනියන් හට හා ඔවුන්ගේ පවුල්වල සියලුම සමාජිකයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඊටාම ශ්‍රද්ධාවෙන් සෑම පොය දවසකම සිදු කරගෙන එන ධර්ම දේශනා මාලාවක අද දවසට નિયમિત දේශනාව සිද්ධ කරන්න සූදානම් වෙන වෙලාව. එතකොට මේ පින්කමට අපිට අපේ මෙත්තානන්ද මහත්තයා මලරසේකර මහත්තයා ඇතුළු පිරිස ගිහිල්ලා ආරාධනා කරන්නට යෙදුනේ මේ වගේ දේශනාවක් සිද්ධ කරන්නට මීට අවුරුද්දකට විතර කලින් තමයි අපිට මේ පින්කම් වලට ආරාධනා කළේ. හැබැයි රටේ පැවතිච්ච කොරෝනා වසංගතය වගේ භයානක වසංගත තත්ත්වයක් නිසා අපිට ඒ ආරාධනා කරපු අවස්ථාවන් වලදී අපේ මේ පිරිසට දේශනාවක් සිද්ධ කරන්නට වැඩම කරන්නට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි මේ වතාවේ මෙත්තානන්ද මහත්තයා ආරාධනා කරන වෙලාවේ අපිට පුළුවන් වුණා මේ පින්කමට සම්බන්ධ වෙලා ওই පින්වතුන්ට බණ ටිකක් දේශනාවක් සිද්ධ කරන්නට. පින්වත්නි, අපිට රාජකාරි මට්ටමින් ජීවිතය ගෙන අරන් යනකොට ඔබ රාජ්‍යයට සේවය කරන රාජ්‍ය නිලධාරීන් වශයෙන් සේවය කරනකොට ජීවිතේ බොහෝ වෙලාවක් බොහෝ කාල පරාසයක් ජීවිතේ යොමු වෙන්නේ ගත වෙන්නේ රාජකාරි මට්ටමේ. ආරක්ෂාව සපයන්නට රටේ මහ ජනතාවට, ඒ වගේම මේ රටේ ඉන්න ප්‍රභූවරුන්ට ආරක්ෂාව සපයන්නට,
ඒ වගේම තමයි රාජ්‍ය ආරක්ෂාව සඳහා කැපවෙන්න තමයි ඔබගේ කාලය බොහෝ විදිහට ජීවිත කාලය පුරාම වෙන්නලා තිබෙන්නේ රාජකාරියට බැඳිච්ච දවසේ ඉඳලා. ඒ වගේම තමයි අපේ ආරක්ෂාවත් ඒ වගේම තම තමන් විදිහට ඔබේ කායික ආරක්ෂාවත් තමයි අපි මේ වෙලාවේ බොහෝ දෙනෙකුට සපයලා දෙන්නේ. ඇත්තටම ඔබ කරන සේවය තමයි මේ රටේ ඉන්න මිනිසුන්ගේ භෞතික දේවල් රකින්නවා වගේම ඇඟවල් ටික මිනිසුන්ගේ රැකලා දෙනවා. ඒකනේ ඇත්තම කතාව. ඇඟවල් රකින්න එකනේ කරන්නේ නේ. අපි බොඩිගාඩ්ලා වගේ මේ රටේ ඉන්න බොහෝ දෙනෙකුගේ ප්‍රභූත්වයේ දරන රැකිය යුතු කියන අයගේ ශරීර රැකලා අපෙත් ශරීර ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපි ඒ ශරීර මිනිසුන්ගේ ආරක්ෂා කරලා සම්පත් ආරක්ෂා කරලා දුන්නට අපි කල්පනා කරපු නැති පැත්තක් තියෙනවා. ඒක තමයි අපේ හිත ආරක්ෂා කරගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. ඔබට දැන් කිසිම ඇමති කෙනෙක්ගේ හිතක් රකින්න බෑනේ ඇඟ රැක්කට. කිසිම ඇමතිතුමෙක්ගේ මානසික තත්ත්වය රැකලා දෙන්න බෑ. කිසිම කෙනෙක්ගේ මේ රටේ ඉන්න අපේවත් ඔබට බෑ අපේ මානසික තත්ත්වය පාලනය කරන විදිය රැකලා දෙන්න කියලා දෙන්න. ඒ නිසා පින්වත්නි අපි අපේ රටේ පාලකයවත් අපේ රටේ ඉන්න මැති ඇමතිවරුවත් අපේ රටේ කුමන තරාතිරම් වල ඉන්න අය වුණත් කල්පනා කරන්නේ නැති පැත්තක් තමයි තමන්ගේ හිත රැකගන්න එක. ඒ මොකද අපි හැම දෙනාගේම ශරීර පින්වත්නි අපි කවදා හරි දාලා යනවා. මෙච්චර රැකවල් දීලා නිලධාරීන් 5-6 දෙනා 10-12 දෙනා වට කරගෙන යන මැති කෙනෙක් වුණත් ඇමති කෙනෙක් වුණත් ජනාධිපතිවරයෙක් වුණත් ප්‍රභූවරයෙක් වුණත් අපි වුණත් කවදා හෝ අපේ ශරීරය අපි මොන විදිහේ රැකවල් දාගෙන හිටියත් කුණු වෙලා දිය වෙලා දාලා යනවා. හැබැයි අපි අරන් යන දෙයක් තිබෙනවා. ඒක තමයි අපේ විඥානය, අපේ සිත. අපි අවධානය යොමු කරපු නැති පැත්ත අපි තව භවයකට අරන් යනවා. ඒක රැකලා දෙන්න කාටවත් බෑ. ඒකට ආරක්ෂාව මොන තරාතිරමක හිටියත් පින්වතුනි සලස ගන්න වෙලාම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි අපිට ඒක රකින්න නම් ආරක්ෂාවක් සලස ගන්න වෙනවා අපේ හදවතට, අපේ සිතට. ඒ නිසා සිත රකින්න හැටි තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල බොහෝ වෙලාවට හම්බෙන්නේ. බුදුදහම කියන්නේ මනෝමූලික දේශනාවක්. මනස මුල් කරගත්ත දේශනාවක්. මනසට කතා කරන, හිත අවදි කරන, හදවත සනසන දේශනාවක්. ඒ දේශනාවක ඔබට ඔබේ හිත මේ වෙලාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විදිහට රට රකින්නවා වගේ, අපිට ආරක්ෂාව දෙනවා වගේ, ප්‍රභූවරුන්ට ආරක්ෂාව දෙනවා වගේ අද ඔබට මං කියලා දෙනවා. ඔබේ හිත රැකගෙන ඔබ ආරක්ෂා වුණොත්, ඔබේ අභ්‍යන්තර ආරක්ෂාව ඔබ සලසගත්තොත් එහෙම පින්වතුනි ඔබ සංසාරයෙන් ආරක්ෂිතයි. ඔබ එක භවයකට අයිති කයවල් රැක ඉන්න අතරේ එක පිරිසකගේ කයවල් ශරීර, එක රටක වැසියන්ගේ කයවල් ශරීර, භෞතික දේවල් රැකලා දෙන අතරේ හිත රැකගෙන ඔබේ ජීවිතේ සුරක්ෂිත කරගන්න ඕන දේශනාවක් මං කියලා දෙනවා. ඒ දේශනාව තමයි පින්වත්නි මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත්, බෝසතාණන් වහන්සේගේ උපතත්, බෝසතාණන් වහන්සේගේ බුදු වීමත්, බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමත් සිහිපත් කරන වෙලාවේ උන්වහන්සේගේ ශ්‍රී මුවින් ලෝකයට දේශනා කරපු අංගුත්තර නිකාය කියන බණ පොතේ චක්ක නිපාතේ එන සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි ආවරණ කියන සූත්‍රය. ඒක තමයි අද දේශනාවේ මාතෘකාව. පින්වත්නි
බෞද්ධ අධ්‍යයනය කරපු අය බුදුදහම ගැන දන්න අය දන්නවා බුදුහාමුදුරුවන්ගේ දේශනාවන් අපිට අධ්‍යයනය කරන්න සහ සුරක්ෂිත වෙන්න පහසුවට පළවෙනි ධර්ම සංගායනාවේදී 500ක් හාමුදුරුවරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රමුඛ ස්ථානයෙන් ධර්ම සංගායනාවක් සිදු කරනවා. ඒ ධර්ම සංගායනාවේදී මේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා පෙළගස්සනවා දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන්. මේකේ හම්බෙනවා සූත්‍ර නිකායේ දේශනාවන් සූත්‍ර 34ක්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තියෙනවා 152ක්. සංයුත්ත නිකායේ සූත්‍ර තියෙනවා 7762ක්. 9557ක් තියෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ විශේෂත්වය තමයි ඒ බණ පොත් කට්ටලේ එහෙම නැත්නම් ඒ පෙළගැස්වීම් ක්‍රියාවලියේ බුදුහාමුදුරෝ එක කරුණක් දේශනා කරලා තියෙනවා නම් මේ ලෝකේ මොකක් හරි ඒක ඒකක නිපාතේ කියන කොටස තියෙන්නේ. එකේ ඒවා ඒ ගොඩේ දානවා. දැන් ඔබත් රාජකාරී කරනකොට ඒ ප්‍රදේශවලට අදාළ කරුණු හොයාගන්න පුළුවන් විදිහට පෙළගස්සන රහස්‍ය ක්‍රම ඇති ඔබ ළඟ. ඒ වගේ තමයි මේකේ තියෙන විවෘත ක්‍රමයක් අංගුත්තර සූත්‍රය. ආවරණ සූත්‍රයේ හම්බ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. වචනයක් හම්බ වෙනවානේ ආවරණ කියලා. ආවරණ කියන වචනේ තේරුම මොකද්ද? ආවරණ කියන්නේ පින්වත්නි වහනවා කියන එක. දැන් මේ ගොඩනැගිල්ලට ආවරණය තමයි මේ වහල. මේ බිත්ති. රාජ්‍ය නිලධාරීන්ට ප්‍රභූවරුන්ට ආවරණයක් ඔබ ආරක්ෂාවක් විදියට සලසනවා. අනතුරක් කරදරයක් එන්නේ නැති වෙන්න ඒ කට්ටිය රැකලා දෙනවා ඒ ආවරණයක් කියලා. ඔබව තමයි ඒ කට්ටියගේ ආවරණය. අපිට ආවරණය පොදු මහ ජනතාව විදිහට ආරක්ෂාව පැත්තෙන් ත්‍රිවිධ හමුදාව සහ ඔබ පොලිසිය විදිහට මේ හැමෝම එකතු වෙලා මේ කාලය තුල අපේ දේපල රකින්න මනුෂ්‍ය ජීවිත රකින්න හරි ආරක්ෂාවක් දෙනවා. ඒකට ආවරණය කරනවා කියලා කියන්නේ වහනවා කියන එක. ඒ වගේමයි අපි මේ මම සිවුරක් පොරවගෙන ඉන්නේ පරිමණ්ඩලං පාරොපිස්සාමි කියලා පිරිමඩුළු කොට මගේ සිවුර මම පොරවමි. මගේ ශරීරය නිරාවරණය වෙන්නේ නැති වෙන්න මගේ සිවුර මම පොරව ගන්නවා කියන විදිහට මං සිවුරක් පොරවලා තියෙනවා මගේ ඇඟ වැහෙන්න. ඔබ ඇඳුම් ඇඳලා තියෙනවා ඔබේ ශරීරය වැහෙන්න. එතකොට ආවරණය කරනවා කියලා කියන්නේ වහනවා. ආවරණය කරනවා කියන්නේ වහනවා. නිරාවරණය කරනවා කියන එක තමයි ඒකේ විරුද්ධ වචනේ අරිනවා. එතෙන්දී මෙතනදී බුදුහාමුදුරුවෝ කාරණා 6ක් කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙන්න දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගන්න තේරුම් ගන්න බැරි වෙන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බැරි වෙන්න. කොටින්ම කිව්වොත් එහෙම මාර්ගඵල ලබා ගන්නට අපේ මනස මෙහෙවා ගන්නට බැරි වෙන්න කාරණා 6ක් බලපානවා අපේ මනස ඇතුලේ අපිව ආවරණය කරලා තියෙනවා. නැත්තම් මිනිස්සෙකුට සිද්ධ වෙනවා ආවරණය වෙන්න. මේ කාරණා 6න් කවුරු හරි ආවරණය වෙලා මේ විදිහේ ධර්ම දේශනා හැමදාම ශ්‍රවණය කළත් මේ රට වටේම පන්සල්වල අඩුපහඩු හොය දාගැප් ඊට පස්සේ බෝධීන් වහන්සේලා රෝපණය කර කර දාගැප් ඉදි කර කර සංඝාවාස හද 365 දවසම දන් දෙදී මේ විදිහට හැමදාම බුද්ධ පූජාවන් තබතබා කවුරු හරි මේ කාරණා 6ට යටත් වෙලා
බෞද්ධයෝ විදිහට මට නිවන් අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරාට මේ කාරණා හයේ යටත් වෙලා නම් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි පළවෙනි කාරණාව සඳහන් කරනකොට හිතෙන්න පුළුවන් මම ඒකේ නැහැ. නිකන් එහෙම හිතනවනේ අපි වැරද්දකට ගොනු කරනකොට වැරදි වලට අහු වෙලා ඉන්න වෙලාවක ඒ වැරද්දේ පළවෙනි එකේ ඉන්නවද කියලා අහපුවාම මේ මිනිස්සයා ඒකේ නැත්තම් ඒ මිනිහට හරි හිනාවක් යනවනේ මම ඒකට අහු වෙලා නැහැයි කියලා. ඒ වගේ නිකන් සීතල වතුර වීදුරුවක් බොනකොට අර හදවතට දැනෙන සිහිල් බව වගේ එකක් එන්න පුළුවන් පළවෙනි කාරණාව කියනකොට මේ මම ඒකේ නැහැ කියලා. හැබැයි දෙවෙනි එකේ ඉන්න පුළුවන්. දෙවෙනි කාරණාවේ සමහර විට නැති වෙලා තුන්වෙනි කාරණාවේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 4 5 6 පළවෙනි එකේ නැති කෙනා 6 වෙනි කාරණේ ඉන්න පුළුවන්. ඒකෙන් මේ කාරණා වලින් අපි නිවන ආවරණය කරගෙන නම් එයාට මේ භවය තුල කිසිසේත්ම ධර්මය අවබෝධ කරගන්න මාර්ගඵල ලබන්න බෑ. එනිසා පින්වතුනි අපි බලමු කාරණාවෙන් කාරණාවට අරගෙන මොනවද මේ නිවන වහන නිවන ආවරණය කරන නිවන වහලා දාලා තියෙන කාරණාවන් මොනවද කියලා අපි බලමු. පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි කම්මාවරණය කියන එක. මතක තියාගන්න පුළුවන් ඔබ වැඩිහිටියෝ සහ හොඳට මතක ශක්තියක් තියෙන අයට තමයි මේ රැකියාව කරන්න පුළුවන් බොහෝ වෙලාවට. එතකොට ඒ මතක ශක්තිය තියාගෙන මේ වැඩේටත් මේක යොමු කරන්න පළවෙනි එක තමයි කම්මාවරණය. මොකද්ද කම්මාවරණය කියන්නේ? කම්මාවරණය කියලා කියන්නේ අපි කරන ක්‍රියාවලට කම්ම කියලා කියනවා. ඒවා කොටස් දෙකකට බෙදනවානේ. කළු කර්ම සුදු කර්ම. කුසල කර්ම අකුසල කර්ම. පාප කර්ම පුණ්‍ය කර්ම. යහපත් කර්ම අයහපත් කර්ම මේ දෙකට බෙදෙනවා හැම එකක්ම. ඒ අතර තියෙනවා අයහපත් කර්ම ගොඩට වැටෙන බරපතල ගණේ මහා අකුසලයක්. ඒක තමයි පංච ආනන්තරීය පාප කර්ම. මොනවද ඒවා? මව මැරීම, පියා මැරීම, බුදුහාමුදුරුවන්ගේ ඇඟේ ලේසලවීම, මහරහතන් වහන්සේ ඝාතනය, සංඝ ભેදය. මේ කාරණා පහට කියනවා පංචානන්තරීය පාප කර්ම කියලා. දැන් අපි මේකේ වෙන පැත්තක් බලමුකෝ. මේකේ තියෙනවා එකක් බුදුන්ගේ ඇඟේ ලේසලවීම කියලා කාරණයක්. කියන්නේ බුදු රජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ ශරීරයේ ලේ කැටි ගැහෙන තරමට පහර දීමක් අනතුරක් දේවදත්ත හාමුදුරුවෝ කරා වගේ සිද්ධ කරගත්තොත් ඒකට කියනවා බුදුහාමුදුරුවන්ගේ ඇඟේ ලේ සෙලෙව්වයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ වැඩ ඉන්නවද? දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ නැහැ. උන්වහන්සේ පිරිනුවන් පාලා උන්වහන්සේ වෙනුවෙන් ඉදි කරපු ප්‍රතිමා, දාගැබ්, වෙහෙර විහාර, මහා ගල් ස්තම්භ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් උන්වහන්සේගේ පිළිමයක් බවට පත් කරපු ඒවා විතරයි අපිට පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නැතිනම් උන්වහන්සේ පිරිනුවන් පාලා නම් අපිට පුළුවන් ද බුදු කෙනෙක්ගේ ඇඟේ ලේ සොලවන්න? බෑ. ඒ කියන්නේ අපි එකකින් අත්මිදිලා ඉන්නවා ස්වභාවිකව. මොකද්ද? එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු අයට තිබ්බ අනතුර අපිට නෑ. බුදු කෙනෙක්ගේ ඇඟේ ලේ සොලවන්න අනතුරක් කරන්න සිතුවිල්ලක්වත් පහල කරගන්න බුදු කෙනෙක් අද ලෝකේ නෑ. එතකොට එකකින් අපි ගැලවිලා. දෙවැනි එක තමයි මහරහතන් වහන්සේ ඝාතනය. මම කියන්නේ මේ ලෝකේ මහරහතන් වහන්සේලා නූතනයේ වැඩ වාසය කරන්නේ නැහැයි කියලා. එවැනි උත්තමයෝ මේ ලෝකේ කොහේ හරි වැඩ ඉන්න පුළුවන්. හැබැයි අපි හොය ගිහිල්ලා හාමුදුරුවෝ ඝාතනය කරන්න මරන්න ඕන කියලා පස්සෙන් පන්න ඒ වගේ දේවල් සිද්ධ කරන තැනට අපේ රට තවමත් අපේ වාසනාවට වැටිලා නැහැ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ
කඩා කප්පල්කාරී වැඩ උසිගැන්වීම සහ ඥානමය වශයෙන් පරම්පරාවෙන් එන භික්ෂු වෛරය තියෙන මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට අරගලවල අරහෙදි මෙහෙදි පහර දීලා දත් ගලවලා ඔලු පළලා දැම්මට මං දකින්නේ නැහැ එහෙම මේ මරලා දාන්න ඕනේ කියලා ම්ලේච්ඡ සිතුවිලි මහ ජනතාවේ අතර තියෙනවායි කියලා. එහෙමව නැහැ. ඒ නමුත් අපේ රටේ යම්කිසි පිරිසක් ඒ තැනට මේ රටේ තියෙන මිනිසුන්ගේ විඥාණය නොදැනුවත්වම තල්ලු කරමින් ඉන්න බවක් සමහර අයගේ ප්‍රකාශ ඇතුලේ සමහර උදවිය කරන විවිධ ලිපි ලේඛන වලින් Facebook එකේ කරන හටන් වලින් අපිට පේනවා එහෙම තැනකට මිනිස්සු තල්ලු කරන්න ඕනකමක් තියෙනවා කියලා. හැබැයි ඔබ එහෙම භික්ෂූන් වහන්සේලා ඝාතනය කරලා මහරහතන් වහන්සේලා ඝාතනය කරන්නට මේ කාලේ මහරහතන් වහන්සේලා බහුල නැති හින්දා අපිට පුළුවන් ඒකෙමුත් ගැලවෙන්න. එතකොට මහරහතන් වහන්සේලා ඝාතනය කරනවා කියන අකුසල කර්මය අපි සිද්ධ වෙන්නේ නැහැ. කරන්න යන්නේ නැහැ. ඊළඟ එක සංඝ ભેදය. සංඝ ભેදය කියලා ගන්නකොට බොහෝ කෙනෙක් හිතනවා මේ හාමුදුරුවන්ගේ තියෙන වැරදි හාමුදුරුවරුන්ගේ තිබෙන අඩුපහඩු උන්වහන්සේලා කරන විනය විරෝධී වැඩ අපි සිවුරට ගරු කරන්න ඕන ඕවා කියන්න ගිහිල්ලා සංඝ ભેදය වෙන්න පුළුවන් කියලා මේ අදහසක් තියෙනවා. විවේචනය කරන්න සහ අඩුපහඩු පෙන්වලා දෙන්න එහෙම තියෙනවා. හැබැයි විශ්වාසයෙන් කියනවා සංඝ ભેදයක් කරන්න පුළුවන් මේ ශාසනයේ උපසම්පදා හාමුදුරු කෙනෙකුට විතරයි. ගිහි අයට සංඝ ભેද කරන්න බෑ. කේලම් අරේ මෙහි කියලා ඒ අතන මෙතන භික්ෂූන්ගේ නැති වැරදි කරන්න ගිහිල්ලා පව් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි සංඝ ભેද කියන එක කරන්න බෑ. පංච ආනන්තරීය පාප කර්මයට ගැනෙන එක කරන්න බෑ පින්වත්නි. ගිහි කෙනෙකුට සහ සාමණේර හාමුදුරු කෙනෙකුට කරන්න බෑ. ඒක උපසම්පදා හාමුදුරුවන් වහන්සේ නමකට විතරයි මේ ශාසනය කරන්න පුළුවන්. එතකොට කාරණා කීයකින් මේක ගැලවිලාද? 3කින්. තව 2යි තියෙන්නේ. මව මැරීම, පියා මැරීම. දැන් මෙතන ඉන්න නිලධාරී මහත්වරුන්ගේ, නිලධාරිනියන්ගේ, මහත්මීන්ගේ සමහර විට අම්මා මිය ගිහිල්ලා ස්වභාවිකව, සමහර කෙනෙක්ගේ තාත්තා ස්වභාවිකව මිය ගිහිල්ලා, නැත්තම් එක්කෙනයි තාම ජීවත් වෙන්නේ. සමහරට දෙන්නම ඉන්න පුළුවන්. හැබැයි අපි කොච්චර ඒ මිනිසුන් අපිට කරන කටයුතුකම් වලදී වුණත් අපි කොයි වෙලේකවත් උත්සාහ කරන්නේ නැහැ. උගත් පිරිසක් වශයෙන්ුත් මොකක් හරි හික්මීමක් දමනයක් තියෙන පිරිසක් වශයෙන්ුත් අම්මයි තාත්තයි මරලා දාන්න කවුරුත් හිතන්නේ නැහැ. එතකොට ඒ දෙක තමයි අනතුරකට දැනට තියෙන්නේ අපිට. ඒකෙන් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ කම්මා වරණය කියන්නේ පංච ආනන්තරීය පාප කර්ම වලට හසු වුණොත් එහෙම මොන විදිහකින්වත් බුදු කෙනෙකුටවත් අපිව ගලව ගන්න බෑ. ඊළඟ භවයේ ඒකට අවශ්‍ය විපාක විඳින්නම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේකට හසු වුණොත් බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. උදාහරණයක් අජාසත්ත කුමාරයා. ජනවා තාත්තා මරලා බිම්බිසාර රජතුමා මරලා ඉවරට හිත හදා ගන්න. මොකද රැයට මිනිහට නිින්ද යන්නේ මේක මතක් වෙනවා. අපරාධකාරයන්ට එහෙමනේ. නිින්ද යන්නේ තනියම කියවනවා. රෑ 12ට එකට නැගිටලා වතුර බොනවා. කාමරේ එහාට මෙහාට ඇවිදිනවා. අපරාධයක් කරාට පස්සේ රෑ 2ට 3ට නානවා. ප්‍රවෘත්ති බලන්න බෑ. දාඩිය වැටෙනවා. ප්‍රශ්න කොටක් තියෙනවා අපරාධ කරාම. එතකොට එතුමට ඒ නිින්ද යන්නේ නැති හින්දා බුදුහාමුදුරුව හම්බෙන්න යනවා. හම්බෙන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් මහා ලස්සන සූත්‍රයක් අහනවා. සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රය අහුවාම බුදුහාමුදුරුව එතුමා ගියාට පස්සේ භික්ෂූන්ට කියනවා
අද රජතුමා බණහලා හරි ප්‍රමෝදයටපත් වුණා. ප්‍රමෝදයටපත් වුණා විතරක් නෙවෙයි තාත්තා මරපු අකුසලයේ කරගෙන හිටියේ නැත්නම් පංචානන්තරයේ පාප කර්මෙන් එකක් කරගෙන හිටියේ නැත්නම් ඒ බරපතල අකුසලයේ කරේ නැත්නම් අද යාට සෝවාන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පැහැදිලි ඔබට පේනවා මේක අපි දහම් පාසල් පොත්වලින් පාඩම් කරලා අපිට කටපාඩම්. මේකේ යථාර්ථය පදාර්ථය තමයි මේකේ ඇත්ත සත්‍ය තමයි මේක කරන්න එපා කියලා කියන්නේ මේක සිද්ධ වෙන්න එපා කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි කොච්චර පිංකම් කරත් මොන විදිහේ හැසිරුණත් මේ එකට හසු වෙලා හිටියොත් ඒ භවයේ තුල දොහොත් මුදුන් තියාගෙන කොච්චර ප්‍රාර්ථනා කරත් ධර්මය අවබෝධ කරගන්න ප්‍රතිපාදන හැදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න අයට විවිධ ප්‍රාර්ථනා තියෙනවා. දරුවන් විවාහය ලියන අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අය බෝධි පූජා බුදුහාමුදුරෝ ඉස්සරහට කියලා ප්‍රාර්ථනා කරනවා මගේ දරුවට ඉහළින් විවාහයේ සමත් වෙන්න මේ පින් හේතු වේවා කියලා ආශිර්වාද ගන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තට නඩු තියෙන අය ඔබ දන්නවා නඩුවට යන්න විශේෂයෙන් ඉඩම් නඩු වගේ මාස මේ අවුරුදු 30 40 ඇදෙන හින්දා මේ පාරවත් ඉඩම් නඩුවෙන් ගැලවෙන්න හැකියාව ලැබෙත්වා කියලා නඩුවට යන්න කලින් දවසේ බෝධි පූජා තියෙනවා. එක එක ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා හැම එකක්ම අතරේ ප්‍රාර්ථනා කරද්දී පින්කම් කරලා අවසානයේට ප්‍රාර්ථනාවක් විදියට තියාගන්න සසර වසනතුරු නිවන් දකින මොහොත දක්වා අපේ අතින් කිසිම අත්භවයක පංච ආනන්තරීය පාප කර්මයක් දැන හෝ නොදැන සිදු නොවෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ මොකද ඒක හරි බරපතල ගණේ අකුසලයක්. ඒකට අහු වෙන්න එපා. ඒ පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි කිලේශාවරණය. කිලේශාවරණය කියලා කියන්නේ කෙලස් වලින් ආවරණය වෙනවා. අපේ හිතේ කෙලස් කොච්චරක් ඇති වෙනවා කියලාද ඔබ හිතාගෙන ඉන්නේ? කෙලස් කොච්චරක් ඇති වෙනවා කියලාද නිකන් හිතන්නේ දන්න කෙනෙක් ඉන්නවද කවුරු හරි කෙලස් ඇති වෙන ප්‍රමාණය? කෙලස් මිනිස්සෙක්ගේ හිත ඇතුලේ ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව රේණුකානේ චන්දිමල නායක හාමුදුරුව පොතක් ලියලා තියෙනවා දැකලා ඇති කෙලස් 1500 කියලා. මිනිස්සෙක්ගේ හිතේ කෙලස් 1500කට වැඩි ඇති වෙනවා. උන්වහන්සේ කියනවා මම මේකට 1500 කියලා නම දැම්මට පොතට ඊට වැඩියත් හිත ඇතුලේ කෙලස් ඇති වෙන්න පුළුවන් කියලා. බලන්න අපි ගැන දන්නේ නැහනේ. මෙතන ඉන්න මහත්තුරු මෙතන ඉන්න ඔය නිලධාරී මට්ටමින් වෘත්තීය මට්ටමින් මේ රටේ තියෙන පොලිස් කොට්ටාස ගැන දන්නවා. සංඛ්‍යාත්මකව දන්නවා. කොළඹ දිස්ත්‍රික්කයට අයත් පොලිස් මුරපොළවල් කොට්ටාස කොච්චර තියනවද? පොලිස් භූමි කොච්චර තියනවද කියලා දන්නවා. මේ රටේ මේ කොළඹ දිස්ත්‍රික්කයටම කොච්චර අපරාධකරුවන් ඉන්නවද කියලා මේ අය ගැන දන්නවා. අපි ලෝකයේ ගැනම අපේ රට ගැනම අපි දන්නවා. හැබැයි අපේ ඇතුලේ අපේ හිතේ ඇති වෙන කෙලෙස් ගාන අපි දන්නේ නැත්නම් පින්වතුනි රටක් රැක්කත් වැඩක් නැහැ. අපිට රැකවරණයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත ඇතුලේ තියෙන දේවල් ගැන අපි ඉස්සල්ලාම ওই රාජකාරී කරන එක ගැන කරන අතරතුරේ ඒක අගය කරමින් මං කියනවා අපි ගැනත් අපි හොයන්න ඕන. මොකද පෙන්ෂන් ගියාට පස්සේ මේ රාජකාරී කරලා අපිට හිතලා බලලා සතුටු වෙන්න ඕන දෙයක් තියෙන්න ඕන. නේද? ඔබ අහලා තියෙනවද වචනෙටත් කියනවා නිකම් පෙන්ෂන් ගිය පොලිස් කාර්යයක් වගේ කියලා. එහෙම එකක් තියෙනවා. පෙන්ෂන් ගිය පොලිස් කාර්යයක් වගේ කියලා කියනවා මිනිස්සු මිනිස්සුන්ට වැරදුනාට පස්සේ. ඒ තැනට වැටෙන්නේ නැතුව නිලධාරී රාජකාරී මට්ටම ගොඩනගාගෙන ඒක නිලයට ගරුක විදිහට හැසිරීලා ධාර්මිකව මේ රස්සාව කරලා ඒ අතරතුරේ
ඔබේ හදවත හිත මනස ගැන අවධානය යොමු කරද්දී 1500ක් විතර හිතේ කෙලෙස් ඇති වෙනවා. ඒ 1500 දී ඒකට මුල් වෙන කාරණා තුන තමයි ලෝභ දේශ මෝහ කියන අකුසල මූල තුන. ඒ මූල තුනෙන් පින්වතුනි විහිදෙන අකුසලයක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. වැරදි අවබෝධය. හරි දේ වැරදි විදියට පේන එක. එතකොට කෙනෙක් සම්මා දිට්ඨියට පත්වන හරි දැකීමට පත්වන ක්‍රම 16ක් ගැන මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ කතා කරනවා. ඒකෙන් බණ කියන්න ගියොත් දවස් 10ක් විතර බණ කියන්න ඕන එක කාරණේ කාරණා 16ක්. ලෞකික සම්මා දිට්ඨිය කියලා කාරණා කතා කරනවා 10ක්. එක ලෞකික මිච්ඡා දිට්ඨිය කියලාත් අනිත් පැත්තට කියනවා මිසදිටු වෙන හැටි සහ සම්දිටු වෙන හැටි කෙනෙක් ගැන කතා කරද්දී එකක් තමයි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා හඳුනගන්න ලක්ෂණය. එයාගේ මතය තමයි නත්ති දින්නා. දන් දෙන්න එපා කියන එක. ඒ කියන්නේ මේ හාමුදුරුවරුන්ට දන් දෙන එක නෙවෙයි. ඒකත් දානයක්. ඒ දන් දෙන එක කියලා කියන්නේ සතා සිව්පාවට අසරණේකට දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට අල්ලතර වීදුරුවක් දෙන එකත් පිපාසයෙන් කුසගින්නෙන් ඉන්න එක දානයක්. එතකොට මේ දාන දෙනකොට මිනිස්සු ඇරියස් කවර් කරනවා සමහර වෙලාවන් වලට. දැන් මට හම්බුණා මහත්තයෙක් මේ බල්ලොන්ට කණ්ඩ දෙන. බල්ලු හදන තැන් තියෙනවනේ සුබ සාධන බලු සුබ සාධන මධ්‍යස්ථාන. සුනකයන්ගේ සුබ සාධනයේ මධ්‍යස්ථාන බලු කූඩු වල දාලා රටේ ඉන්න කැලෑවල ඉන්න උන් අල්ලගෙන ඇවිල්ලා පූස් පැටව බලු පැටව ඒවට සල්ලි හම්බ වෙනවා බල්ලෝ ගාන වැඩි වෙනකොට ඒ නිසා හදනවා. එක මහත්තයෙක් දාන දෙනවා බල්ලොන්ට. එයා කියනවා මට හාමුදුරුවෝ පෙන්වන්න බෑනේ ඒ හින්දා ඒ හාමුදුරුවලට දෙන ඒවා මම බල්ලොන්ට දෙනවා. මිනිහා දාන දෙන එක නතර කළා පන්සලට. එයා දාන දෙන්නේ බල්ලන්ට. ඒ ඇත්තටම දාන දෙන්නේ බල්ලන්ට තියෙන ආදරයටද නැත්නම් හාමුදුරුවන්ට රිදවන්නද? රිදවන්න. නිසා දානය තව කෙනෙක්ගේ කණ්ඩ හම්බෙන එක වළක්වන එක මහා අපරාධයක්. මිනිහෙකුට ජීවත් වෙන්න අසත්පුරුෂයෙකුට වුණත්, වැරදිකාරයෙකුට වුණත්, දඬුවම් ලබන්න ඉන්න මිනිහෙකුට වුණත්, හිරකාරයෙකුට වුණත් ඒ මිනිහ අන්තිමට ඉල්ලන්නේ වතුර ටිකක් දෙන්න කියලා. ඒ මිනිස්සයා අවසන වැටිච්ච තැන බිමට වැටිච්ච තැන මේ මිනිස්සයාට දැනෙන්නේ කුසගින්නයි පිපාසෙයි. ඒ නිසා ලෝකේ ඉන්නවා මිනිස්සු දානය දන් දෙන එක ගිහියෙකුට හරි පැවිද්දෙකුට හරි කොමන කෙනෙකුට සතෙකුට හරි ප්‍රතික්ෂේපයි ඒකෙන් විපාක ලැබෙන්නේ නැහැ කියලා හිතන අය ඉන්නවා. ඔබ හිතන්න මේ මහා දුර්භික්ෂ කාලේ සාගතයක් මේ රටේ යන කාලේ අපි කොච්චර සෞභාග්‍යයක් ගැන මේ රටේ කතා කරත් දැන් ඉදිරියට හදාගත්ත දෙයක් කන්ට එන කාලයක් එන්නේ ගෙදරක මල් පෝච්චියක හරි බටු ගෙඩියක් හරි තිබ්බත් කන්න පුළුවන් වෙන හාල් කිලෝ එක පවා රුපියල් 518 යාවි කියලා අනුමාන කරන ව්‍යාපාරිකයෝ හිතන කාලයක ඔබ අදටත් මොකක් හරි කාලා බීලා ඉන්නව නම් මොන හරි දෙයක් කොහෙන් හරි ඒ සසර දීපු දානයක ප්‍රතිඵල තමයි තවම ලැබෙන්නේ. වෘත්තියක් කරලා හරි ඔබ කනවන. රැකියාවෙන් හරි ඔබ උපයගෙන කනවන. ඒ මොකද සල්ලි තිබ්බත් කන්ට නැති මිනිස්සු ඉන්නවා මේ රටේ. මේ රට ඇතුලේ ඉන්නවා සල්ලි තියෙනවා හැබැයි කෑම බීම නැහැ. ඒ නිසා දානය කියන එක ප්‍රතික්ෂේප කරනවා නම් එයා බුදුහාමුදුරුවෝ අර්ථකථනය කරන්නේ එයා මිත්‍යා දෘෂ්ටිකේ. ඒ වගේම තමයි ඊට පස්සේ නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තට සලකන එකෙන් ලැබෙන පිනක් කුසලයක් නැහැ කියලා කියන අය ඉන්නවා. දැන් මට එනකොට මෙත්තානන්ද මහත්තයා කිව්වා මේ එක පොලිස් මහත්තයෙක් කවුද කියලා දන්නේ නැහැ. එතුමාගේ ඡායාරූපය පෙන්නලා අම්මට මාස 7ක් හෝ 8ක් අවසරක් විතර ගෙදර ගිහින් තියාගෙන රාජකාරී කරන අතරතුරේ එයා සැලකුවයි කියනවා. එතුමා කවුද කියලා මට මතක නැහැ. මට ඡායාරූපයක් පෙන්නලා කිව්වේ මෙන්න මෙහෙම කරනවායි කියලා. ඒ අම්මට තාත්තට සැලකීමේ යම්කිසි ප්‍රතිවිපාකයක්
ආනිසංශයක් ලැබීමක් තියෙනවා කියලා දන්න අය ඉන්නවා. සහ තව පිරිසක් ඉන්නවා මේ රටේ විශේෂයෙන්ම 2000න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ. ඒ අය හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා විවාහ වුණා නම් දරුවෝ හම්බෙනවා. ඒ හම්බෙච්ච එකේ ප්‍රතිඵලය තමයි අපි එයාලගේ ආසාවන් අපෙන් පිරිමහ ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. අපි සලකන්න ඕනේ නැහැ. ඉන්නවා. මේ රටේ ඉන්න අය ගැන මං කියන්නේ. හරි භයානකයි ඒ තත්ත්වය. 2000න් පස්සේ ඉපදිච්ච උන් ගැන හරි කල්පනාවෙන් ඉන්න ඕන. හරි ප්‍රශ්නයක් එනවා අනාගතේ. මේ අයට මේ අර ඩිජිටල් ලෝකයට ගිහිල්ලා එහෙම විශ්වාස කරන ස්වභාවයන් අඩු වෙලා යනවා. අඩු වෙනවා. එයා අලුත් ලෝකයක ආවේ අපි වගේ මේ බට්ටෝ පැනලා කුරුම්බැට්ටි මැසිමෙන් කරකෝලා ආපු කට්ටියක් නෙවෙයි. ඒ කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය ෆෝන් එක ඇතට අරගෙන ඉපදිච්ච කට්ටිය. ඒ නිසා අම්මා තාත්තට සැලකීම ප්‍රතික්ෂේප කරන්න මේ රටේ ඉන්න සමහර උදවිය ඒවට උල්පන්දම් දෙනවා. විශේෂයෙන් ටියුෂන් කරන ගුරුවරුන් ටියුෂන් පන්ති දරුවෝ දානකොට අම්මා තාත්තා ඔබ පොලිස් නිලධාරියෙක් වුණත් ආරක්ෂක අංශනිලධාරියෙක් වුණත් දරුවා රැක ගන්න බැරි වුණොත් එහෙම මහත්තයෝ රට රැකලා වැඩක් නැහැ. දුක් විඳින්න වෙනවා කවදා හරි. ඒ නිසා ටියුෂන් ගුරුවරුන්ගේ ඔන්ලයින් ක්ලාස් ගැන එයාට ඔන්ලයින් ක්ලාස් එකට ෆෝන් එක දාලා දීලා ඔබ ගෙදර වැඩ කරන්න හදන්න එපා. බලන්න ඒ ගුරුවරු මොනවද උගන්වන්නේ? මොනවද ඒ ගුරුවරු කියලා දෙන්නේ? ඒ අය දරුවන්ගේ මොළය හොදන්නේ මොන වගේන්ද? අම්මා තාත්තාට සලකන්න එපා කියන තැනට මොළේ හොදන ටියුෂන් ගුරුවරු ඔන්ලයින් පන්ති කරනවද? පරිස්සම් වෙන්න. එහෙම කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයි දරුවෝ ඒ තැනට වැටුනොත් එහෙම ඔබ රැකලා යාවි රට. ප්‍රභූවරු රැකලා යාවි. අවසානයේට ඔය ඇත්තොන්ට මහලු මඩම් වල කාගේ හැරි යටතේ රැකෙන්න වෙයි. ඒ නිසා දරුවෝ ටික පරිස්සම් කරගන්න ඕන. ඒ නිසා දෙවෙනි කාරණේදී කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක තුළ මිසදිටු භාවය තුළ එයාට ධර්මය අවබෝධ කරගන්න මඟ හැදෙන්නේ නැහැ. අම්මා තාත්තට සලකන්න විශ්වාස කරන්නේ නැති මිනිස්සයා අනිත් ಜಾති කරන්නේ නැහැ. එයා පිනපව අදහන්නේ නැහැ. බුදුවරු ගැන කියනකොට ඒ කට්ටියට හිනහ යනවා. එහෙම කට්ටිය හිටියේ නැහැ කියනවා. ඒ ස්වභාවය තියෙන කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක දෙවෙනි කාරණය මිසදිටු බවට පත් වීම. පළවෙනි එක පංචානන්තරීය පාප කර්ම කිරීම. දෙවෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටියටපත් වීම. තුන්වෙනි එක තමයි විපාකාවරණය. විපාකයෙන් ආවරණය වෙලා තියෙනවා නිවන් මාර්ගයේ. මොකද්ද විපාකයේ? පෙර භවයක සිද්ධ කරපු අකුසල කර්ම. ඔබ දකිනවා මේ ලෝකේ ඉන්නවා පින්වතුනි උපතින් ඇස් පේන්නේ නැති මිනිස්සු. උපතින් කන් ඇහෙන්නේ නැති මිනිස්සු. අඳයි ගොළුයි බිහිරි මන්ද මානසිකයි. උපතින් එහෙම අය ආරක්ෂක සේවයටත් මං හිතන්නේ බඳවා ගනී කියලා ගන්නෙ නෑනේ. මහාන කරන්නෙත් නෑ. මහාන කරන්න ආවට පස්සෙත් ඔක්කොම බලනවා ඇස් පේනවාද හරියට. උපතින් එහෙම අඩුපහඩු කන් ඇහෙන්නේ නැති අඳගොළු බිහිරි එහෙම නැත්තම් ගෑනිත් නෙවෙයි පිරිමිත් නෙවෙයි මැද කොටාසියක් ඉන්නවනේ. ඒ අය වහන කරන්නේත් නෑ මේ දාසනේ. හරි පිරිමි තමයි මේකේ වහන කරන්නේ. එතකොට ඒ ඔබේ සේවයත් එහෙම වෙන්න ඕන මං හිතන්නේ. ආරක්ෂක අංශ වලට බඳවා ගන්නකොටත් එහෙම ගෑනුත් නොවන පිරිමිත් නොවන මිනිස්සු බඳවා ගන්න ශාසනෙත් එහෙමයි. ඒවා වෛද්‍යවරුන්ට අනුව නිර්ණය කරන්න පුළුවන්. වෛද්‍යවරුන්ට අනුව උපකල්පනය කරන්න පුළුවන් අම්මට විටමින් අඩු වෙලා තාත්තට කැල්සියම් නැති වෙලා සහ හම්බෙන්න ඉන්න කාලේ මොන හරි අඩුපහඩු දරුවා කියලා කියන්න පුළුවන්. ධර්මානුකූලව කරන විග්‍රහය තමයි ඒවා ද්වි හේතුක හෝ අහේතුක උපත්. ඒ අය පෙර කරපු අකුසල කර්මයක ප්‍රතිවිපාක සහිතව උපත ලැබලා ඉන්නේ. ඒ අය පින්වතුනි ඒ උපත තුළ
විපාකයක් මේ භවය තුල ගෙවනවා. කට්ටියට ඒකයි අපි අනුකම්පා කරන්න ඕනේ. දැන් අපි ඇස් පේන්නේ නැති කෙනෙක් දැකපු ගමන් ඔබ දන්නවා අපි කියනවා අනේ පව්. හරි ලස්සන ගෑනු ළමයා ඒ වුණාට ඇස් පේන්නේ නැහැ. හරි ලස්සන පිරිමි ළමයෙක් හරි හැන්සන්. හැබැයි ඉතින් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. යා උච්චර ලස්සන වුණාට යා ගොළුයි. පව් කියලා වචනේ අපිට කියවෙනවා. එයා එහෙම ඉපදිලා ඉන්නේ පව් කරාපු නිසා කියලා අපිට කියවෙනකොට අපි ගිහිල්ලා උදේට කණ්ණාඩිය ගහවට ගිහිල්ලා අපේ මූණ බලද්දි අපේ ඇස් හොඳට පේනවා. කන් හොඳට ඇහෙනවා. හොඳට ගඳ සුවඳ දැනෙනවා. මොකද මේ ගඳ සුවඳ දැනෙන්නේ නැති මිනිස්සුත් ලෝකේ ඉන්නවා. කතා කරන්න බැරි අය උනාට ඔබට හොඳට උච්චාරණය කරන්න පුළුවන් කතාව තියෙනවා. අපි හිතනවාද අපේ ඇස් දෙක දිහා බලලා අනේ මාර පිනක් මට මේ ලැබිලා තියෙන්නේ කියලා. මේක පිනක්. ඔය ඇස් දෙක හම්බ වෙන්න ඔය විනිවිද පේන ඇස් දෙකක් උකුසු ඇස් කොහොමද තියෙන්නේ? ඒක තියෙන්න ඕන ඔබට. ඒ ඇස් තියෙන්න පෙර පින් කරලා තියෙනවා. කන් ඇහෙන්න ඕන. ඒකට පින් තියෙනවා. කරපු හොඳට කතා කරන්න පුළුවන් උච්චාරණ ශක්තියක් තියෙනවා. පින්වල බලය කවුරුත් මන්ද මානසික නැහැ, හොඳට වැඩ කරනවා. ඒ පිනක් සසර කරගත්ත. ඒ නිසා හොඳට කල්පනා කරන්න. කන් දෙක නැති මිනිහට ලැබිලා තියෙන්නේ පව් නම් අපිට හිතෙනවා නම් අපි මේක පිනක් කියලා හිතලා ඔය ඇස් ලැබිලා තියෙන්නේ පින්වත්නි. ජරාව බලන්න, කුණුහරුප බලන්න, අසභ්‍ය දේවල් නරඹන්න, මිනිසුන්ට වින කටින හැටි නරඹලා සතුටු වෙන්න නෙවෙයි. ඇස් දෙක ලැබිලා තියෙන්නේ. පිනකට ලැබිච්ච දෙයක් අපි කොච්චර පරිස්සම් කරනවද? සම්පත් පිනට ලැබිච්ච කොච්චර පරිස්සමකට පාවිච්චි කරන්නේ? පිනට ලැබිච්ච දේ. ඔබ පූජා කරන සිවුර අපි හිතනවා අපිට ඒක පිනකට හම්බෙන එකක් අපේ කියලා. අපි දීලා ඇති සංසාරේ සිවුරු පූජා කරලා ඇති. නිසා මේ සිවුරක් පරිස්සම් කරනවා මේ භාවිතා කරද්දි පොරවද්දි මං හරි පරිස්සමින් මේක කරන්නේ පිනකට හම්බෙච්ච එකක් මේක. පුළුවන් නම් අවසානයේ ඉරිලා බැරි වෙන තැනට එනකම් මේක පාවිච්චි කරනවා. අන්තිමට මෙට්ටේට හරි එලාගෙන පුළුවන් තරම් භාවිතා කරන පිනට හම්බෙච්ච දෙයක් පරිස්සම් කරන්න එහෙමයි. ඇස් දෙකත් එහෙමයි. කන් දෙක ලැබිලා තියෙන්නේ අනුන්ගේව අහලා මිනිසුන්ට වෙන විපත් අහලා සතුටු වෙන්න නෙවෙයි. හොඳ දේවල් අහන්න. කට ලැබිලා තියෙන්නේ ගිනි තියන්න නෙවෙයි, අවුලවන්න නෙවෙයි, රටක් පුච්චලා දාන්න නෙවෙයි. වචන කියන්න හම්බෙලා තියෙන්නේ මිනිස්සු සංසුන් කරන්න, නිවන්ට, මෛත්‍රී සහගත අදහස් වලට. හොඳ හිතක්. හොඳ හිතක් රැයක් කිලි වෙනකොට කල්පනා කරපුවාම ලොකු ප්‍රදේශයක් ආවරණය වෙන දේවල් සිද්ධ කරන්න පුළුවන් මනසක් ආරක්ෂක නිලධාරීන් විදියට ඔබේ තියෙනවා. ඒක පෞද්ගලිකව මම දන්නවා මගේ කල්පනා කිරීමේ ශක්තිය මම හිතන යහපත හිතන පොතක් ලියන්න මොකක් හරි ලිපියක් සකස් කරන්න හිතන්නේ රෑ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කල්පනා කරද්දී හරියට හිතට වැටහෙනවා. ඒක අපි නරක පැත්තට මිනිසුන්ට බෝම්බ තියන්න, මිනිසුන්ට කරදර කරන්න, අංචි අදින්න, වලවල් කපන්න, විපත් කරන්න කල්පනා කරනවා නම් මං හිතන්නේ ඔබට හම්බ වෙයිද නැවතත් ඒ වගේ මනසක්. මන්ද මානසිකයි. ඊට පස්සේ එයා හරි අසරණයි. මතක ඇති අපි පොඩි කාලේ පාඩම් කරා සාගල පරංසූරිය කවියගේ KS ගේ කවි පොතක් සුදෝ සුදු කවි පොතේ කවියක් තියෙනවා. ඇයි අම්මේ අඬන්නේ උණු කඳුළු සලා මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා නාඩන් අම්මේ නාඩන් මං විහිළු කළා එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා කියලා කවියක් තියෙනවා. කවි මාලාවක එක කවියක් ඔය. එක අන්ධ දරුවෙක් ඉන්නවා. උපතින් අන්ධයි. කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න ගියාට පස්සේ
කියලා තියෙනවා ළමයි මේ ලෝකේ සඳතරු කියලා හැයින් බලන්න જાති තියෙනවා මල්වල පාට තියෙනවා හැඩ තියෙනවා ලස්සනයි ආලෝකයේ කියලා එකක් තියෙනවා කියලා මෙයාට කියලා දීලා කියලා දුන්නාට පස්සේ අම්මගෙන් ඇවිල්ලා අහනවා අම්මේ මොනවද හැඩතල මොනවද ඉරහඳ ලස්සන ආලෝකයේ පාට මොනවද අම්මා කොහොමද කියන්නේ දරුවෙකුට මගේ පුතේ උඹේ ඇස් පේන්නේ උඹ උපතින් අන්ධයි කියලා උඹ ඉපදිනේ ඇස් දෙක පේන්නේ නැතුව කියලා ඒ අම්මට කියන්න වචන නැහැ අම්මා අඬනවා අම්මා අඬනකොට ඒ කඳුළු පුතා මූණට අම්මගේ අත තියාගෙන ඉන්නේ අම්මගේ කඳුළු ගලාගෙන එනවා පුතාගේ අත් දෙක පල්ලෙහාට ඒ පුතා එතකොට තමයි ප්‍රශ්න අහන්නේ ඇයි අම්මේ අඬන්නේ උණු කඳුළු සලා ඇයි අම්මේ ওই කඳුළු හලහල අඬන්නේ මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා පේන්නේ නෑ මේ පොඩි කාට දැනෙනවා අම්මා ඉකි ගහන්නේ නැතුව රහසින් අඬනවා පුතාට මේක කියන්න තේරෙන්නේ නැතුව එයාට දැනෙනවා කඳුළු යනවා එයා දැනගෙන ඉඳලා තියෙනවා කඳුළු සංකේතයේ දුක හඟවන සංකේතයක් කඳුළු දැකපු කඳුළු දැනුණු හිතින් දැකලා දැනිච්ච පුතා කියනවා නාඩන් අම්මේ නාඩන් මං විහිළු කළා අම්මේ අඩන්න එපා මං විහිළුවක් කළේ ඔය පාට තියනවා කියලා හැඩ තියනවා කියලා ඉරහඳ තියනවා කියලා කියපු කොල්ලන්ට කෙල්ලන්ට යාළුවන්ට එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා මං උන් බොරු කියලා තියෙන අම්මේ ගිහලා ගහලෙන්නද කියලා අහනවා මේ සාහිත්‍ය තුළ අපි සංවේදී කරලා තියෙනවා අපි ඉගෙන ගත්ත කාලේ එහෙම කෙනෙක් දැකපුවාම සංවේදී භාවය ඇති වෙන විදිහේ නිර්මාණ අපේ ලෝකේ තිබුණා ඒ නිසා පින්වත්නි විපාකා වරණයකට අහු වුණොත් ඒ කෙනෙක් ඒ භවයේ තුල විපාකයෙන් අත් මිදෙනකන් එයාට ධර්මය අවබෝධ වෙන්නේ අඳ වෙනවා නම් ගොළු වෙනවා නම් බිහිරි වෙනවා නම් මන්ද මානසික නම් අනුකම්පා කළ යුත්තේ ඒකටයි එයාට චතුරාර්ය සත්‍ය ඒ භවයේ තුල ඒකෙන් අත් මිදෙනකන් කුමන හෝ භවයක ඒක සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා හරි භයානකයි. එහෙම ඉපදිලා ඉන්න කාලයක බුදු කෙනෙක් පහළ වෙලා බණ කිව්වත් වැඩක් නැහැ. නිසා පරිස්සම් කරගන්න ඔය S2 ඕකෙන් ඕ වගේ එකක් තව ලැබෙන්න තව කුසල් කරගන්න. නිවන් දකින්නකම් ඕව හරියට තියෙන්න ඕන. කොහෙවත් ඉන්නවද කන් ඇහෙන්නේ නැති මහරහතන් වහන්සේලා මේ ශාසනේ? ගොළු මහරහතන් වහන්සේ කියලා කවුරු හරි ඉන්නවද? මන්ද මානසික මහරහතන් වහන්සේ කියලා කොහේ හරි පොත්කවත් තියනවද? නැහැ. චක්කුපාල හාමුදුරුවෝ ගැන සැක ඇති වෙන්න පුළුවන් ඒ අතරේ ඔබට. ඒකත් මම විසඳන්නම්. චක්කුපාල හාමුදුරුවෝගේ S2 අඳ වෙන්නේ මහරහත් වෙනකොටමයි සහ උපතින් අන්ධ කෙනෙක් නෙවෙයි චක්කුපාල මහරහතන් වහන්සේ. මං කියන්නේ උපතින් අන්ධ වෙන කෙනා ගැන. වයසට යද්දි කන් ඇහෙන්නේ නැති එක මටත් වෙනවා. අරියාදුවට පොල් හිට ඇව්වා වගේ මේ දත් ටික වැටෙන එක මටත් වෙනවා. බුරාස්පතින්ද කියලා කියවෙන දවසක් මටත් වෙනවා බ්‍රහස්පතින්ද කියලා කියවෙන්නේ නැහැ එදාට. දත් නැති හින්දා. එදාට බුරාස්පතින්ද කියන්න වෙන්නේ. බ්‍රහස්පතින්ද කියවෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැති ඒවා එනවා 40 සැඳරිය එනවා මටත්. ඒක නෙවෙයි උපතින් ඒ தත්ත්වයටපත් වුණොත් එහෙම ඒක බරපතලයි. එනිසා ස්පේන කාලේ ධර්මයේ දියුණු කරගන්න ධර්මයේ මෙනෙහි කරන්න රේණුකානේ චන්දිමල නායක හාමුදුරන්ගේ අවසන් කාලේ S2 අන්ධ වෙනවා. පොත් ලියලා පේන්නේ නැති වෙනවා. හැබැයි උන්වහන්සේ ඇස් පේන්නේ නැතිව ඉඳලා මොකද්ද කරේ? තමන් ඉගෙනගත්ත ධර්මයේ මෙනෙහි කරා කරපු පිං මෙනෙහි කරා අවසන් කාලේ. එනිසා මේ ශරීරයේ මේ හයිය හැමදාම නැහැ. රට රකින්න ප්‍රභූවරු රකින්න ඔය හයිය ඔබ භාවිතා කරනවා වගේ ශක්තිය භාවිතා කරනවා වගේ කවදා හරි තනි වෙච්ච කාලයක නිවි හැනහිල්ලේ පුටුවකට වෙලා හාන්සි පුටුවක වාඩි වෙලා තේ කෝප්පයක් තියාගෙන ඇස් පේන්නේ නැතුව හැරමිටියක් අතේ තියාගෙන විටක් කන ගමන් බුලත් විටක් කන ගමන් කරගත්ත පිං මතක් කරගන්න කාලයක් ඔබ ජීවිතේ තියාගන්න ඒක තමයි හිත රැක ගැනීම. කාරණා තුනයි.
හතරවෙනි කාරණය තමයි අස්සද්දෝ හෝති ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඔබ දන්නවා ශ්‍රද්ධාව කියන කාරණය බුදුහාමුදුරුවන්ගේ අවබෝධය ධර්මයේ තියෙන විශිෂ්ටත්වය ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ තිබෙන ගමන උන්වහන්සේලාගේ නිවුණු ගතිය විශ්වාස කරන බව බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඉපදෙන්න නම් අපි බුදුහාමුදුරුවෝ හොයන්න ඕන, කියවන්න ඕන, ගවේෂණය කරන්න ඕන, අධ්‍යයනය කරන්න ඕන. බුදු පිළිමයකින් බුදු කෙනෙක් දකින්න බෑ. බුදු කුලියකින් බුදුහාමුදුරුවන්ගේ අල්ප රේණුවක දෙයක් දක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ බාහිර ස්වරූපයෙන්. බුදු කෙනෙක් දකින්න බුදු ගුණ හොඳට කියවන්න ඕන. උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. ඒවා මේ වෙන්න පුළුවන්ද? දත් 40ක් තියෙන්න පුළුවන්ද මිනිස්සුන්ට? ඔය හැම රන්නන් පාටයි කිව්වට එහෙම වෙන්න පුළුවන්ද? ඒවා තරක කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ. එහෙම ඒවා ලැබෙන්න මජ්ක්‍ධිම නිකායේ ලක්කන සූත්‍රයේ කියනවා කොහොමද මේ විශේෂ සුසුකම් මිනිහෙකුට ලැබුණේ? උත්තමයෙකුට ලැබුණේ කොහොමද? මොනවද කරපු පින්? විශේෂ සුසුකම් තියෙන මිනිස්සු ලෝකේ අද ඉන්නවා. මතක ශක්තිය, ඊට පස්සේ කෙනෙකුගේ තිබෙන ලස්සන හැඩරුව ස්වරූපයන්, අංග ලක්ෂණ, ශරීර ලක්ෂණ ඒවා විශේෂයෙන් පිළිටන අය ඉන්නවා. බුදු කෙනෙක්ගේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න බුදුහාමුදුරුවන්ගේ ගුණ හා බුදු අසිරිය අධ්‍යයනය අපිට කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ මිනිහට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න නම් ඔය අර බණ කියලා පල්හැලි කියන ජෝකර්ලා වගේ ඉන්න හාමුදුරුවන්ගේ බණ අහලා හරියන්නේ නැහැ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේවා තමයි බණ වෙන්නේ නැත්තේ බුදුහාමුදුරුවන්ගේ. මේවා තමයි පට්ට බණ ජෝකර්ස්ලාගේ බණ. එහෙම ඉන්නවනේ කීප දෙනෙක්. එතකොට හිතෙන්න පුළුවන් මේවා තමයි බුදුහාමුදුරුවෝත් කියන්නත් කියලා. නෑ, ඒ පිස්සෝ ටිකක් බිහි වෙලා ඉන්නවා හම්බ කරගෙන කන්න මේක ව්‍යාපාරයක් කරගෙන මොනවා හරි කුණුහරුප කිය මිනිසුන්ට අහගෙන ඉන්න බැරි ඒවා කියලා. ඒවා නෙවෙයි බණ. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, බුදුදහමේ හදවත මූල පද්ධතිය. ඒ ආදී කොටගත් සුවාසු දහසක් ධර්මස්කන්ධය තියෙනවා. එක බණපද, එක සූත්‍රයේ බුද්ධ වාක්‍යය ඇති ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න. එහෙම නැත්නම් ඔය Facebook වල YouTube වල ස්ටේට් දාන පිස්සු කාලකන්ණි වික්ෂුන් වහන්සේලා කියන ඒවා නෙවෙයි. කුණුහරුප කියන ඒවා නෙවෙයි බණ කියන්නේ. ඒවට ශ්‍රද්ධාව කියලා හිතන්න එපා ඔබ. එහෙම ඉන්නවා. ඒ කට්ටිය කියන ඒවා ඒ කට්ටියට ඉතින් නමකුත් කියනවනේ මේ හොර සංඝයා වහන්සේලා අරවා මේවා ඒ විශේෂණ පද ඕන එකක් දාලා ඕන කෙනෙක් ඕනම එකක් කියපු දෙන් ඒ නියම ධර්මයේ කියන අය නෙවෙයි අර කුණුහරුප කියන වික්ෂුන් වහන්සේලා විහිළු සපේන අය. ඒ ජෝකස්ලා අර බන්දු සමරසිංහලා ටෙලිසන් කුරේරා වගේ සාසනෙත් මහාන වෙලා මිනිසුන්ට විහිළු සපේනවා. ඒව නෙවෙයි කියවන්න අධ්‍යයනය කරන්න මං ඔබ හැම දිනාට යෝජනා කරනවා. නිවාඩු තියෙන හැම වෙලේකම කියවන්න ත්‍රිපිටකයේ පොත් හොයාගෙන කියවන්න බැයි නම් රේණුකාණේ චන්දිමල නායක හාමුදුරුවන්ගේ පොත් කියවන්න අරගෙන පටන් ගන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලා හොයන්න. ඔය 37 නැතුව කාටවත් මේ ශාසනය නිවන් දකින්න බෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඒවා. ඊට පස්සේ පටිච්ච සමුප්පාදය හරි ලස්සනට ලියලා තියෙනවා. ඒවා බණ බුදුහාමුදුරුවන්ගේ. එහෙම නැතුව ගෑනු මිනිස්සු ස්ත්‍රීන් අඳින පළඳින හැටි, ඔබ කඩේ යන හැටි, බඩු ගේන හැටි, පාන් ගේන හැටි කියන එක නෙවෙයි පින්වතුනි. බුදුදහමේ හදවත පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය ආදී කොටගත් ගැඹුරු ධර්ම පරයයන් කියවන්න. මහ රහතන් වහන්සේලා ගැන අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ගයාන්චානුක මහත්තයා ලියලා තියෙනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන පොත්මාලාවක්. ඒව අරගෙන කියවලා බලන්න රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? හොර රහත්තුද? ඇත්තටම රහතන් වහන්සේලා කියලා කියන්නේ මොන චර්යාවන් තියෙන පිරිසක්ද කියලා ඔබට රහතන් වහන්සේලා ගැන කියවන්න අපදාන පාළිය ඇති කුද්දක නිකායේ තේරගාථා තේරිගාථා ඇති
ඒවා විවරණය වෙන්නේ නැති නිසා රහත් නොවන අය රහතන් කියලා ඔබ හිතනවා. ඒ නිසා ශ්‍රද්ධාව ශාසනයේ නිවන් දකින්න මූල ප්‍රතිපදාව අවශ්‍යයි. අනිත් එක අච්ඡන්දිකෝ හෝති. ඡන්දය නැති බව පස්වෙනි කාරණය. ඡන්දය කියලා කියන්නේ මේ ජනාධිපතිවරණයට මහමැතිවරණයට ඡන්දේ තියෙන්න ඕනේ නෑ නිවන් දකින්න. ඒ ඡන්දේ නෙවෙයි. ඒක නෙවෙයි. ඡන්දේ කියලා කියන්නේ පින්වත්නි කැමැත්තට. ධර්මය අවබෝධ කරගන්න කැමැත්තක් තියෙන්න ඕන අපිට. අපි හැමෝටම. හැබැයි වංගු ගහලා නිවන් දකින්න බෑ. වංගු ගහන වැඩ තියෙනවානේ. එකක් උදාහරණයක් කියන්නම්කෝ. කැමැත්ත තියනවා වගේ පෙන්වන තැනක්. ගෙවල් වල බණ කියනවනේ ඔය ඇත්තෝ. බලන්න බණ පින්කම් සංවිධානය කරද්දී ඉස්සර නම් බුලත් අතක් අරන් ගිහිල්ලා ආරාධනා කරනවා අයියේ හරි අක්කේ හරි අපේ ගෙදර මෙතාට බණක් තියෙනවා. දැන් බුලතුත් ගණන් සහ දුරකථනත් ළඟ තියෙන හින්දා අපි ෆෝන් එකකින් කියන්නේ බණට එන්න බණ මෙදාට තියෙනවා. අපිටත් ආරාධනා කරනවා දුරකථනෙන්. ඒවා ගැටලු නෑ එන්න යන්න අපහසුතාවත් එක්ක. ඒ වෙලාවට එයා අහන ප්‍රශ්න තුනක්. කීයටද බණ පටන් ගන්නෙ? 7ට පටන් ගන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි කවුද වඩින හාමුදුරුවෝ? සමහර අය දන්නේවත් නැහැ ඔය එහෙමද ඒ හාමුදුරුවෝද වඩින්නේ කියලා උත්තර දෙනවා. තුන්වෙනි එක තමයි ඔළුව එහෙම කහලා අහන ප්‍රශ්නයක් රැට කණ්ඩක් දෙනවද? මේ කොළඹ පැත්තේ දාන බණ ගෙවල් වල රැට බුෆේ දානවනේ කණ්ඩ දෙනවනේ. මෙහෙ තියෙනවා. එතකොට බණ පටන් ගන්නේ 7ට කවුන්ට් කරගන්නවා 8ට ඉවරයි. බණ ගෙදර යන්නත් ඕන මොකද අපේ එකටත් ආවා. හිතවත්කම් ගැඩෙනවන්නේ නැත්තම්. සීනි කිලෝ එක්කයි තේකොළ 50කයි අරගෙන 7:45ට තමයි බණ ගෙදර එන්නේ බණ අහන්න. ඒ එන්නේ බණ අහන්නද බත් කන්නද? බත් කන්නේ මම කියන්නේ කන්න එපා කියලා නෑ. කන්න ඕන දන් දෙන්න ඕනේ. මිනිහගේ පළවෙනි අංගය තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ආහාරෙනුයි අපි යැපෙන්නේ. ඒක ඇත්ත. හැබැයි ඒ වංගුවක් නේ ගැහුවේ. එතන සේප් හාමුදුරුවොත් සේප්. එයාත් ඇවිල්ලා හිටියා එළියට එනකොට හිටියා. බඩත් පිරෙනවා ගෙදර අයගෙම ප්‍රශ්නයක් නෑ. සේප් එකට සීනි කිලෝ 1යි තේකොළ 50කයි උස්සන් යනවා. එහෙම කරලා ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ඒව කපටි වැඩ. ඒවා අපිට හොඳට තේරෙනවා. ඇතුළට යනකොට ඉන්නේ 50යි එළියට එනකොට 250ක් විතර ඉන්නවා හිටගෙන කයි එක ගහ තැන් තැන් වල. ඒ මෝඩකම් වලට අහු වෙන්න එපා. මේ බණ කියන එක පින්වතුනි හැමදාම කෙරෙන එකක් නෙවෙයි. හෙට අනිද්දා තෙල් නැති වුණාම ওই පොලිස් රථවලටත් ඔබේ තෙල් නැති වුණාට පස්සේ ඕවා බිම තියලා බයිසිකල් වල යන්න වෙන්නේ හෙට අනිද්දාට. මාධ්‍ය වලට ස්වාමීන් වහන්සේලාටත් වඩින්න බැරි වෙයි. ඒ වගේත් බණ නැති වෙයි. මොකද දැනටත් ඒවා ජෙනරේටර් දාලා හරි අමාරුවෙන් දුවන්නේ ජනමාධ්‍ය ආයතන ධර්ම දේශනා කරන. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙදරකට වැඩම කරගන්න බැරි වෙයි. පයින් කිලෝමීටර ගණන් එකතු කරගෙන යන්න වෙයි. ඒ කාලයකට අපේ රට මේ යන තත්ත්වෙත් එක්ක අපිට පේනවා සේයාවන් පින්වතුනි වැටෙනවා. ඒ නිසා පිනක් කරන්න තියෙන හැම තැනකදීම වංගු ගහන්න නැතුව රවට්ටන්න නැතුව තව කෙනෙක් රවට්ටන්න නැතුව තමනුත් රැවටෙන්න නැතුව පින් කරන්න. මේ දේශනාව වුණත් එහෙමයි. ඒ නිසා ඒක ඡන්දය කියන එක කැමැත්ත හැම එකතිම හදවතට එකඟව කරන්න. කවුරුවත් පහදවන්න කාටවත් ලකුණු දාගන්න කාගෙන්වත් ගෞරව ගන්න නෙවෙයි. ඔබේ හිතට එකඟව ඥාතිත්වයන් තහවුරු කරගන්න නෙවෙයි. හිතට එකඟව පින් කරගන්න ඕන. අවසාන එක දුෂ්ප්‍රඥ කෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රඥාව කියන එක මහ ලොකු විෂයක්. ප්‍රඥාව කියන විශේෂේත්‍රයේ දවන්ත එකක් සම්බුද්ධ ශාසනයේ මේකේ හරය පද්ධතිය යථාභූත ඥාන දර්ශනය පඤ්ඤා උදපාදි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට ප්‍රඥාව උදා වුණා කියලා ධම්සක් පැවතුම් සූත්‍රයේදී කියනවා. ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි විඥා උදපාදි. මට ආලෝකයේ විද්‍යාව පහළ වුණා ප්‍රඥාවයි මට උදා වුණේ.
ප්‍රඥාව උදා කරගන්න ඒක බද්ධ කරන්න පුළුවන් එකක් නෙවෙයි මිනිහෙකුට. ඇස් බද්ධ කරන්න පුළුවන්, කන් බද්ධ කරන්න පුළුවන්, නාස බද්ධ කරන්න පුළුවන්, ඔය ශරීරයේ තියෙන ඕනම ඉන්ද්‍රියක් කපන්නත් පුළුවන්, බද්ධ කරන්නත් පුළුවන්. හැබැයි මොන ඉන්ද්‍රිය බද්ධ කරත් ප්‍රඥාව බද්ධ වෙන්නේ නැහැ. ඒක ගොඩනගා ගන්න ලෝකයේ ගැන යථාර්ථවාදීව දකින්න හම්බ වෙන්නේ ක්‍රම 4කට. එකක් තමයි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන එක. මොන විදිහේ උපතක් ලබාගෙන මොන විදිහේ ජීවිතයක් ගත කරත් එක මෝඩයෙකුට අහු වුණොත් එහෙම කොතනදී හරි රැකියාවේදී හරි මහානකමේදී හරි ආයතනයේදී හරි ගෙදරකදී හරි පාසලේදී හරි ජීවිතේම විනාශයි. අජාසත් රජතුමාම ඇතිනේ උදාහරණයට සෝවාන් වෙන්න පින් තිබ්බ මිනිහා දේවදත්ත කියන දුෂ්ප්‍රඥ භික්ෂුවට අහු වුණා. එතකොට හාමුදුරුවරුන්ගෙමුත් නොමගට යන්න මෝඩ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. භික්ෂුව කියලා නෑ, මෝඩයෙකුට අහු වුණොත් වෙනසෙනවා. කල්යාණ මිත්‍රයෝ හොයාගන්න, ඒක හොයාගන්න දැල් දාලා බෑ මාළු අල්ලනවා වගේ. ඒකට විදිහ තමයි ප්‍රඥාවන්තයෝ කල්යාණ මිත්‍රයෝ හොයනකොට ඉස්සරෝම තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන තමන්ට. අපි කරන්න යන්නේ අපි කුණු ගොඩාක් තියාගෙන අපි හොයන්න යනවා හොඳේව. නෑනේ. කුණු ගොඩවල් වලට සෙට් වෙන්නේ නිලමැස්සෝ. ඒ හින්දා නිලමැස්සෝ තමයි කුණු ගොඩකුත් අරගෙන අර එහෙම ඇවිද්දට අහුවෙන්නේ නෑ. අපිට අහුවෙන්නේ. අපි හොඳ වුණොත් මීමැස්සෝ වහන්නේ මල්ලාසනවල. ඒකේ නිලමැස්සෝ වහන්නේ නෑ. මීමැස්සෝ වගේ කල්යාණ මිත්‍රයෝ එකතු වෙන්න නම් අපි මල්ලාසනයක් වගේ හදවතින් චර්යාවන් වලින් පවිත්‍ර වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ. දෙවැනි එක තමයි ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන එක. කලින් කිව්වා වගේ අසභ්‍ය වචන කියන කුණුහරුප කියන ඒවා නෙවෙයි බන. පටිච්ච සමුප්පාදයේ ආදී කොටගත් ධර්මය, සිව්සස් ධර්මයේ සූත්‍ර විග්‍රහ කරන බුදුහාමුදුරුවන්ගේ දේශනාව විග්‍රහ කරන සසරට බය ඇති කරන දේශනා. අරවා ඉතින් ඔය මලකෙවල් වල නිදි මරද්දි hina වෙමින්ද ඒවා හොඳයි. රැට නිින්ද යන ඩියුටි කරද්දි මාරු කතා කියලා අනේ ඩියුටි එකෙම ඉන්නකොට ඒවා ඉතින් බලලා පොඩි hinaවක් දැම්මට කමක් නැහැ. හැබැයි එව්ව නෙවෙයි ධර්මය. ඒවා නෙවෙයි ධර්මය. ධර්මය හඬ යෝනිසෝ මනසිකාර්ය හැම තැනදීම එළඹි සිහියෙන් ජීවත් වෙන්න. ධම්මානු ධම්ම ප්‍රතිපදාව ඉන්න සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න. ඒ තුලින් නිවන වැහෙන්නේ නැහැ. එතකොට ඔබට අද කියලා දුන්නා කරුණු 6ක්. මොනවද කරුණු 6? නිවන් දකින්ට බැරිව මිනිහෙක් අනාරක්ෂිත කරන අනතුරේ හෙළන කාරණා 6ක්. පළවෙනි කාරණය තමයි පංච ආනන්තරීය පාප කර්ම කිරීම. දෙවැනි එක මිත්‍යා දෘෂ්ටිවල වැරදි දැකීම් වල ජීවිතයේ ගෙවීම. පෙර අකුසල් වලින් නිවන වැසිලා අඳගොළු බිහිරි මන්ද මානසික දුර්භාග්‍ය ජීවිතයක් ලැබී තිබීම. ශ්‍රද්ධාව නැති බව, කැමැත්ත නැති බව, දුෂ්ප්‍රඥ බව. ඔය කාරණා 6 කාගේ හරි ළඟ තියෙනවා නම් මොන පින්කම කරත් ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ ඒ භවයේ. ඒ නිසා දැන් තමන් කියවන්න මම මේකෙන් කීයක් කරලා තියනවද? මං මේක ඇතුලේ කීයකට අහු වෙලා තියනවද? මට ගැලවෙන්න පුළුවන් ඒවා තියනවද? පුළුවන්නේ. පංචානන්තරීය පාප කර්ම කරොත් ගැලවෙන්න බෑ. මිත්‍යා දෘෂ්ටි වල ඉන්නවා නම් සම්මා දිට්ඨික වෙන්න පුළුවන්. විපාක විඳින අය මේ ආයතන වලට මදව ගන්න නෑනේ. එහෙම අය නෑ මෙතන. ඊට පස්සේ කැමැත්ත තියන අය ධර්මය අවබෝධ කරගන්න ඒකයි මේ වාඩි උනේ. අද කැමැත්ත ඔබට තියෙනවා. ඒක දියුණු කරගන්න ඕන වීරියක් විදිහට. ශ්‍රද්ධාව තියෙන නිසා තමයි අපේ හාමුදුරනේ කියලා මෙහි උසස් නිලධාරීන් පව අපිට ගරු කරලා මෙච්චර දුරකට ගිහිල්ලා අපිව එකතු කරගෙන ඇවිල්ලා ඔය මෙත්තානන්ද මහත්තයා, මලසේකර මහත්තයා එම උදේම ගිහිල්ලා පාරවල් වරද්දගෙන ඇවිල්ලා අපි එකතු කරගෙන පාරවල් වැරදිලා නැවත එකතු කරගෙන ආවා අපිව. යනකොට ගිහිල්ලා නැති හින්දා ඒ හොයන්න තියෙන අපිව එකතු කරගෙන ඇවිල්ලා ශ්‍රද්ධාව, ප්‍රඥාව තියෙනවා මෝර ගන්නට, මෝදු කර ගන්නයි ඕනේ. ඒ නිසා ඒ තුලින් ඒ
උත්තේජනය මත ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාවෙන් ලැබෙන උත්තේජනය ඒකාන්තයෙන් ප්‍රාර්ථනාවක් විදිහට කරමු. මේ වෙසක් පුන් පොහෝ දවස තුල අපගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල පංච ඉන්ද්‍රිය ධර්ම දෙකම දිනු කරගන්න මේ දේශනාව හේතුවක් වාසනාවක්ම වෙත්වා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු, අදිටන් කරමු. අද ධර්ම දේශනාව සඳහා මේ පින්කමට සංවිධානය කරන පිරිස ගැන අපි සඳහන් කළා. ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබසාධක සංගමයේ අනිකුත් සියලුම දන්සයන්ගේ දායකත්වය. ඉතින් ඒ සඳහා මඟ පෙන්වනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක නැවුගලගේ මහත්මයා ඇතුළු සහකාර පොලිස් අධිකාරී පරිපාලනතුමා, සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරී මහතුන්, ස්ථානාධිපති ඇමති ආරක්ෂක කොට්ටාසේ උපදෙස් සහිතව නිලධාරී මහත්මීන් හැමදෙනාම එකතු වෙලා මේ පින්කම හරි උමනාවෙන් සිදු කරේ. එනිසා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන උන්වහන්සේගේ ගුණ ගයන මේ පොහොය දවසේ ධර්ම දානයක් සිදු කරගත්ත හැමදෙනාම හොඳට බණ ඇහුවා. ඒ තුලින් ලැබෙන ආනිසංසයන් තුලින් මේ හැමදෙනාගේම ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වේවා. හැමදෙනාටම ආශිර්වාදයක් සැලසෙත්වා. මේ රාජ්‍ය සේවයේ නියැලලා ඉඳලා ආරක්ෂක අංශයේ නියැලලා ඉඳලා මිය පරලොව යන්නට යෙදිච්ච 30 වසරක යුද්ධ තිබිච්ච කාලයට පෙර ඉඳලම මේ රටේ අපිව ආරක්ෂා කරලා කවුරු හරි මිය ගියා නම් ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ හැම දිනාටම මේ පින් අත්පත් වෙත්වා. ඒ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙත්වා. ඒ වගේම තමයි මේ රටපත් වෙලා තියෙන කුරිරු අසංගතයෙන් මේ අත් වෙලා තියෙන ඉරණමෙන් අත්මි දෙන්නට අපි හැම දිනාටම සිව්වරම් දෙවියන්ගේ ආශිර්වාදයේ තුනුරුවනේ ආශිර්වාදය ලැබෙත්වා. රජවරුන්ට නුවණ පහළ වෙත්වා. ධාර්මික රජුන් මේ ලංකාවේ පහළ වෙත්වා. ඒ වගේම තමයි අපි හැම දිනාටම මේ පින්කමේ ආශිර්වාදය තුලින් විපත් කරදර බාධක බහුල කාලේ ආරක්ෂාවෙන්ට රැකවරණය මේ පින්කම් තුලින් ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං වං පරන්ති. ඒ වගේම මේ පින්කම සංවිධානය කරද්දී විවිධ ආකාරයෙන් දායකත්වයේ සපයපෝ ඒ ඇමති ආරක්ෂක කොට්ටාසේ සුබසාධක සංගමයේ හැම දිනාගේම ජීවිත වලට මේ පින්කම අනුමෝදන් කරන්නාseම අපිට ආරාධනාව සිද්ධ කරපෝ අපි මෙත්තානන්ද මහත්තයා අපි එකතු කරගෙන යන්න පැමිණිච්ච මෙත්තානන්ද මහත්තයා, මල්ලසේකර මහත්තයා ඇතුළු අනිත් නිලධාරීන් මේ බණ අහපු විවිධ අංශවල විවිධ රාජකාරී මට්ටම් වල කටයුතු කරන හැම දෙනාටම මේක ආශිර්වාදයක් වෙත්වා. අවසන ඔබට මට අපි හැම දෙනාටම එකම ධර්ම මණ්ඩපයකදී එක බණ පදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද එකට නිවන් දකින්න මේ පින්කම හේතු ආසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරලා මෙහෙම ආශිර්වාද කරනවා. වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම පුණ්‍යවන්ත වෙසක් පුන් පොහෝ දවසක් වේවා. සම්මා සම්බුදු සරණයි. වෙසක් පුර පසළොස්වක බොහෝ දිනේ විහාරස්ථානයේ දහසකුත් ධර්ම කාරණා තිබෙදී අප කෙරෙහි ඊටමත් අනුකම්පාවෙන් ඇමති ආරක්ෂක කොට්ටාශ පරිශ්‍රය තුළට වැඩම වදාළ පූජ්‍ය ශාස්ත්‍රපති ත්‍රිභාෂා ත්‍රිපිටකාචාර්ය සගම අනෝමදස්සී හිමිපාණන් වහන්සේට
අමතාශ කොට්ටාශේ අධ්‍යක්ෂකතුමන්ගේ රාජ්‍ය නිවේදිත නිලධාරීතුමන්ලාගේ අමතාශ කොට්ටාශේ ස්ථානාධිපතිතුමන් සුබසාධකාංශයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම අංශවල ස්ථානාධිපතිතුමන්ලාගේ තුමියන්ලාගේ ඒ වගේම සියලුම නිලධාරී මහත්මීන්ගේ নমස්කාර පූර්ව පුණ්‍යානුමෝදනා ස්තුතිය ඔබ වහන්සේට පුද කර සිටිනවා. ඔබ වහන්සේට බොහෝ කාලයක් ශ්‍රී ලංකාව තුලත් මුළු ලෝකයේ තුලම සද්ධර්මය ප්‍රචාරය කිරීමට හැකියාව වාසනාව ශක්තිය දීර්ඝායුෂම ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා.